යහපත් දෙවි පියාණනි ඔබට අනේක වාරයක් ස්තුතියි මේ යහපත් වූ දවස සහ මේ කාලය නිසා. ඔබව සොයන කවරෙකුටවත් කිසිම දෙයකින් හිඟයක් වෙන්නේ නැති බව අප දන්නෙමු. ඔබ දැන් අප සමග සිට අපට එළිදරව් මැනව. ස්වාමී වූ යේසුස් වහන්සේගේම නිර්මල නාමයෙන් සාමය. හොඳයි අපි වාඩි වෙමු. විශේෂයෙන්ම අද දවස අපි උදෑසන ඉඳලා මෙම ස්ථානයේ විශේෂ යාඥා කාලයක් ගෙවනු ලැබුවා. මම බොහෝ සෙයින් සතුටු වුණා උදෑසන කාලය ගැන. ඒට හේතුව තමයි ප්‍රාදේශීය මට්ටමින් අනිකුත් දේව සභාවන් වල පාලකවරුත් විශේෂයෙන්ම ගෙත්සෙමන යාඥා මධ්‍යස්ථාන පූර්ණ කාලීන සේවයේ සිටින අයගෙන් මම දැක්ක 98%කට වඩා හොඳ සහභාගීත්වයක් දක්වනවා. ඒ වගේම මම සිතුවේ නෑ අපි මොකද ඒ ප්‍රචාරණය වැඩි පෙළඹවීමක් කළේ නෑ රට තුල තිබෙන තත්ත්වයක් සමග. නමුත් අධිලිවන්තයන්ගේ සහභාගීත්වය විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක තරුණයන් මගේ දැනගැන්ම හැටියට නම් 30කට අධික ප්‍රමාණයක් විශේෂ කැපවීමක් අද දවසේ සිදු කිරීම ආරම්භ කළා. නමුත් මේ පවතින වාතාවරණයත් එක්ක වුවද ඒවා නවත්වන්නේ නැතුව ප්‍රඥාවන්තව ගත යුතු පියවරවල් අරගෙන ස්වාමින් වහන්සේගේ සභාව හැටියට මේ වගේ සිටිනවා දැකීම මා පෞද්ගලිකව දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම පෞද්ගලිකව බොහෝ සෙයින් සතුටු වෙනවා. මක්නිසාද සභාව දෙවියන් වහන්සේ ඉදිරියේ ස්ථාවරව ඇදහිල්ලෙන් මේ ආකාර පැවතීම ගැන. විශේෂයෙන්ම අද දවසේ මෙම මෙහෙය සිදු කිරීමටත් අපි අධික ලෙස පෙළඹුණේ වෙනදා සුපුරුදු ස්ථානයේ නෙමෙයි, මණ්ඩපයේ නෙමෙයි, අල්තාරයේ නෙමෙයි. අපි වෙනම ඉඳලා මේ දේ කරන්නේ. විශේෂයෙන්ම මගේ සිහියට නිතර එනවා ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක්ම මෙම දේව මෙහි වටිනාකම සහ අත්දැකීම ලබන්නේ රටෙන් පිට සිටින අය. ඉතින් ඔවුන්ව ආත්මය තුල විටින් විට සිහිපත් වෙනවා. අපි දන්න එක දෙයක්. ඔවුන්ට කිසි විපතක් අනතුරක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සිත්වල තිබෙන බීතිය, පසුබට වීම, ඒ වගේම සමහරක් අවස්ථාවන්වලදී සමහරක් දේව සභාවන් තිබෙනවා නිශ්චිතවම ඔවුන්ට රැස් වෙන්න බැරිව මේ දිනවල කාලය ගත කරන ස්ථාන. ඉතින් ඔවුන් සියලු දෙනා ගැන සිතලා තමයි උදෑසන දීර්ඝ යාඥා කාලයක් තිබුණත් මේ මෙහෙය පවත්වමින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔවුන් ගැන විශේෂයෙන්ම යාඥා කරන්න මෙවැනි ආකාරයේ මැදිහත්කාරකමක් කරලා වචනේ උපස්ථානයක් දෙන්න සිටුවේ. ඉතින් දෙවියන් වහන්සේ බොහෝ යහපත් දේ කරાવી. ඉතින් මම විශ්වාස කරනවා මේ කාලය තුල අපි නිශ්චල විශාල යුද්ධයක් කරන බව. නිශ්චල විශාල යුද්ධයක්. අපේ යුද්ධයට අවශ්‍ය කරන්නේ යෙරිකෝ පෞර වටේ ගියා වගේ බාහිරව සටන්කාමීත්වය විතරක් නෙමෙයි. රහසිගත යුද්ධ වලින් අපිට සතුරාව පරාජයට පත් කරන්න පුළුවන්. කවුරුත් සිතුවේ නැහැ දානියල් රහසිගත කරපු යාඥාවන් වල ප්‍රතිඵලය කොච්චර බලවත් වේද කියලා. ඒකට හේතුව එදා රජතුමා දානියල් වරගෙන ගිහිල්ලා නියෝගය නිදහස් කරලා අත්සන තබලා ඔහුව සිංහයාගේ ගුහාවට දාන වෙලාවේ ඒ රාත්‍රිය නිම වෙන තෙක් මොන බලවන්ත යුද්ධයක් දානියල්ගේ යාඥාව සහ ඔහුගේ ජීවිතය තුලින් තිබුණද කිව්වොත් කුසගින්න සිටිය සිංහයෝගේ හකු සිරකරන්ට ඒ වාගේම නොසෙල්වි ඔහු නිරුපද්‍රිතව එළියට එන්න තරම් ඔහුගේ යාඥාවේ අභිරහස දෙවියන් වහන්සේ ඔප්පු කළා. ඉතින් අද අවශ්‍ය මේවා මක්නිසාදයට ප්‍රදර්ශනයට පවත්වන දේව මෙහෙයන් වලින්ම අල්තාරයේ මත සිදු කරන ප්‍රකාශන වලින්ම අන්තර්ජාලයේ සැරිසරමින් පෙන්눔 කරන දේව මෙහෙයන් වලින්ම පමණක්ම ලෝකය ජයග්‍රහණය කරන්න බෑ. නමුත් අපේ යුද්ධය වනාහි අපි පැහැදිලිවම දන්නවා මාංශය හා රුධිරයට විරුද්ධව නොවේ. අන්ධකාර ලෝකයේ පරාක්‍රමධාරීන්ට විරුද්ධවයි. අපි උන්ව පරාජයට පත් කරනවා සෑම තප්පරයකම, සෑම ගායනයකින්ම, සෑම ප්‍රශංසාවකින්ම, ඒ වගේම සෑම යාඥා. ඒ නිසා අපි රටේ නීතියට විරුද්ධ නොවි උපක්‍රමශීලීව අපේ සියලු මෙහෙයන් අපි රටේ උන්නතියටත් රාජ්‍ය නායකින්ගේ ප්‍රඥාව උදෙසාත් ඒ වගේම ලෝවාසී සියලුම ජනතාව උදෙසාත්
අපි සිදු කිරීම මේ දිනවල නිශ්චලව උපක්‍රමශීලීව රහසිගතව පළදරන ආකාරයෙන් අපි විසින් කළ යුතුව තිබෙනවා. මේක තමයි අන්තිම කාලේ තියෙන ලොකුම රහස. මක් නිසාද යුද්ධය නැවතිලා නැහැ. ඒ වගේම අපි විසින් සතුරට විරුද්ධව කරන යුද්ධය නවත්තලත් නැහැ. උට අපි හැමදාම විරුද්ධව සිටිනවා යේසුස් වහන්සේගේ ලේවල බලයත් වචනය රැගෙන පහර දෙමින් ඒ වගේම ඇදහිල්ල නැමැති පලිය අරගනිමින් ආරක්ෂක තොප්පිය පළඳ ගනිමින් ධර්මිෂ්ඨකමේ ලයවස් මැතිව සමාදානයේ පාදවල තිබෙන වහන් එක්ක සුභාරංචිය ප්‍රකාශ කරමින් අපි අපේ කොටස දිනපතා කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ දසා සතුටීමේ දේවගැතිවරු කීප දෙනෙක් කැප වෙලා සිටිනවා, බැතිමතුන් සිටිනවා. මේ දේව ගෘහය මම දන්නා කාලයේ සිට හිස්ව පැවතුණා නම් පැවතුනේ ගෙවුණු අප්‍රේල් මාසේ විතරයි. ඉතින් මේ කාලේ අපි හිස් නොකර දෙවියන් වහන්සේගේ යාඥාව රැදවල් කිරීම දෙවියන් වහන්සේ සතුටටපත් වෙනවා ඇති. ඒ නිසා දෙවියන් වහන්සේ සියල්ලන්ටම ආශිර්වාද කරાવી. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේගේ වචනේ මේ දිනවල හැම කෙනෙක්ම ඉතා බහුලව පාවිච්චි කරන පරිච්ඡේදයක් තමයි සාලමෝන්ගේ දේවමාලිගාව කැපකිරීමේ වෙලාවේදී තිබුණු යාඥාව. ඒ යාඥාව තුල තිබෙනවා විශේෂයෙන්ම වසංගතයට මුහුණ දෙන විටදී මිනිස්සු යාඥා කළ යුතුයි කියන තැන අපි පරිච්ඡේදයේ යම් ස්ථාන කීපයක් දෙවියන් වහන්සේගේ ලියවිල්ලෙන් සොයා දැනගන්න යනවා. පළමුවෙනි රාජාවලිය 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වචනය අපි කියවන්නට යන්නේ. අපි කියවමු. පළවන රාජාවලිය පොතේ 8 වන පරිච්ඡේදයේ 22 වන පදයේ සිට එවිට සලමෝන් මුළු ඊශ්‍රායල් සභාව ඉදිරියේ ස්වාමින් වහන්සේගේ පූජාසනයේ ඉදිරි පිට සිට ස්වර්ගයේ දෙසට තමාගේ අත් විහිදාගෙන මෙසේ කීවේය. ඊශ්‍රායල්ගේ දේව වූ ස්වාමින් වහන්සේ, ඉහළ ස්වර්ගයේවත් පහත පොළොවේවත් ඔබට සමාන වූ දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියේ තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නා වූ ඔබගේ මෙහෙකරුවන් සමග ගිවිසුමත් කරුණාවත් පවත්වනසේක. ආමෙන්. ප්‍රේමවන්තනි, මෙම පරිච්ඡේදයේ පසුබිම යමක් ඔබ සමග බෙදාගත්තොත් ඊ타මත්ම තද ආශාවක් දාවිද්ගේ සිත තුළ ඇති වුණා. දාවිද් කියන මනුෂ්‍යයාගේ ජීවිතය හරියට අපි අධ්‍යයනය කළොත් ඔහුගේ හදවත හරියට ආශාවන් වලින් පිරුණු මිනිසෙක්. එක විටක ඔහුට ආශාවක් ඇති වෙනවා. ගොස් බෙත්ලෙහෙමේ ඔහුගේම නුවර ලිඳෙන් ඔහුට වතුර බොන්න ඕනයි කියලා ඔහුට තද ආශාවක් ඇති වෙනවා. මම දකින්නේ දාවිද්ගේ ආශාවන් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ ලෙස ඉෂ්ට කළා. ඔහුගේ ආශාවක් තිබුණා මම දෙවියන් වහන්සේට මාලිගාවක් හදන්න ඕනයි කියලා. නමුත් දෙවියන් වහන්සේට කිව්වා දාවිද් නුඹේ ආශාවට මම අගෞරවය කරනවා නෙවෙයි. නමුත් ඒක හොඳ දෙයක්. නමුත් මම කැමති නෑ නුඹේ අතින් ඒක කරනවාට. මම කැමති ඒක නුඹේ පුත්‍ර වූ සාලමෝන්ට ඒ වගකීම බාර දෙන්න. එහි නැවත පෙන්වන්නේ දාවිද් පොළවෙන් සමුගෙන හෝ ඔහු දකිනවා ඔහුගේ ආශාව ඉෂ්ට වෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේ ගරු කරනවා මනුෂ්‍යයන්ගේ ධර්මිෂ්ඨ සිතුවිලි වලට, අවංක සිතුවිලි වලට. දෙවියන් වහන්සේ උදෙසා ඔහු මාලිගාවක් හදන්න හැදුවේ ඔහුගේ ගෞරව නාමය රඳව ගන්න නොවේ. ඔහු ඒක හැදුවේ මිනිස්සුන්ට යම් දවසක ප්‍රයෝජනවත් වෙන්න. දවසක ප්‍රයෝජනවත් වෙන්න. එහි අපිට පණිවිඩයක් තිබෙනවා. අපි කරන සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසාත් අපගේ අසල් වාසයාට ප්‍රේමය දැක්වීමේ අභිලාෂය උදෙසාත් කරන යම් දෙයක් ඇද්ද ඒකේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම ඊ타ත්ම බහුලව තිබෙනවා. අපේ ආශාව වෙන්න ඕනේ ඒකයි. අපේ ආශාව වෙන්න හොඳ නැහැ. අපි ප්‍රසිද්ධ වෙන්න, අපේ නාම ප්‍රසිද්ධ කරගන්න, ඒ වගේම අපි සියලු භුක්තිය විඳින්නයි කියන වැනි ආශාවන් අපේ සිතේ නොතිබිය යුතුයි. ඒවට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නැහැ. මට ඒක පවසද්දිම මතක් වෙනවා තව අවස්ථාවක්. යාකෝබ්ගේ ජීවිතයේ ඔහුට මිනිස්ය උත්තමයෙක්යි කියලා කිව්වත් ඔහු හදනවා ලිඳක් ගම්මුන් උදෙසා දෙවියන් වහන්සේ උට කරපු ආශිර්වාද වලින්. ඔහු දෙක්ම ඒක හදන්නේ සමාරිය නැමැති ගමේ මිනිස්සෙයින්ට
වතුර නැති වෙන කල ඔවුන් ඇවිත් මේ ලිඳෙන් තමයි වතුර ගන්නේ. බලන්න ඒකේ තිබිච්ච ඔහුගේ ආශාවේ ප්‍රතිඵල මොකක්ද? දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ ලිඳ ළඟ වාඩි වෙනවා. ඒ ලිඳ වේදිකාව හැටියට පාවිච්චි කරනවා. ඒ ලිඳ ළඟ සිට ස්වාමින් වහන්සේ ආරම්භව සේවය සමාරිය ගැලවීමට හේතුව වුණා. මිනිසුන්ගේ ධර්මිෂ්ඨ ආශාවන් වල ප්‍රතිඵලය මනුෂ්‍යයින්ට සුබ සිද්ධ වීමයි. හාලෙලූයා. ඒ නිසා සෑම දේව සේවකෙක්ම සෑම සභාවක්ම දැනගත යුතුයි තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න නෙමෙයි තමා දෙවියන් වහන්සේට වැඩ කරන්න ඕනේ. අද ගොඩක් අය මේ ලෝකේ මම දැක තිබෙනවා සේවයේදී හරිම ක්‍රියාශීලී රෑදවල් දෙකේ කැප වෙනවා. ඒ වගේම මිල මුදල වැය කරනවා. හැබැයි ඔවුන්ගේ ඇතුළාන්තයේ තිබෙන ආශාව නරකයි. ඔවුන්ගේ ඇතුළත තිබෙන්නේ අවසානයේදී මේක කරපුවාම අපි කලයි කියලා පෙනෙන්න ඕන. අපි කලයි කියලා උසස් වෙන්න ඕන. මේකේ ප්‍රතිවිපාක අපි තමයි භුක්ති විඳින්න ඕනේ. ඒ නරක සිතුවිල්ල තිබෙන සෑම විටකදීම ඔවුන් කරන දෙයින් ඔවුන් පසුබට වෙනවා. ඔවුන්ගේ ගෞරවය ඔවුන් සෙව්ව නිසා ඔවුන් ඒක කෙලසුණු දෙයක් හැටියට පත් කරගන්නවා. ඒ ප්‍රතිඵල විපාක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාලමෝන් මේ කාරණාව කරන්නෙම මනුෂ්‍ය වර්ග නම් ඊශ්‍රායල්ගේ සුභසිද්ධිය උදෙසා. දැන් එහිදී සාලමෝන්ගේ යාඥාව තුල තිබුණා ආත්මික කාරණා කීපයක්. එකක් තමයි ඔහු යේසුස් වහන්සේගේ රහසක් ඔහුගේ ජීවිතේදා එළිදරව් වෙනවා. යේසුස් වහන්සේ මතෙව් සුවාරංචිය අපිට ඉගෙනුවා නුඹලා යාඥා කරන කල ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි කියා යාඥා කරන්න කියලා. ඊට වසර 1000 ගානකට ඉහතදී සාලමොන්ට මේක එළිදරව් වී කියනවා ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ ඔබයි. ප්‍රේමවන්තනි මේ අමාරු පැයේදී අන්‍ය දෙවිවරුන් පරාජයට පත් වෙලා තිබෙනවා. අන්‍ය දෙවිවරුන් කෙලෙසිලා තිබෙනවා. මක්නිසාදයක් ඔවුන්ට කිසිවක් කරන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි. මේ වෙලාවේ තමයි ස්වර්ගයේ වැඩවසන දෙවියන් වහන්සේ මහිමයට පත්වෙමින් සිටින්නේ. ගෞරවයට පත්වෙමින් සිටින්නේ. ඇයි? උන්වහන්සේ පමණක්මයි එකම ජීවමාන දෙවියන් වහන්සේ. අන්‍ය දෙවිවරුන්ගේ නාම සඳහන් කිරීම, අන්‍ය දෙවිවරුන් ගැන කතා කිරීම, මේ සියලුම දේවල් මිනිස්යා අතරින් ඉවතට යමින් එදා මිසර දේශයේදී ඔවුන් අන්‍ය දෙවරු රාශියක් ගැන දැනගෙන සිටියා. නමුත් සැබෑව එකම දෙවියන් වහන්සේ පමණයි ස්වර්ගයේ සිංහාසනයේ වැඩ සිටින්නේ. අන්‍ය දෙවිවරු සියලු දෙනාම ඔබ මොබ ඇවිදින ජාතියක්. ඔවුන්ට අන්‍ය දෙවිවරු කියා ලොව කතා කළාට ඔවුන්ට ආමන්ත්‍රණය කරන සැබෑ භාෂාවේ වචනය තමයි සාතනික බලවේග කියන එක. සාතනික බලවේගයි දෙවියන් වහන්සේගේ ශුද්ධ මහිමයයි මනුෂ්‍යයාට පැටලිලා සහ සංගවල තිබෙනවා සාතනික බලවේග විසින්ම. එය එළිදරව් කිරීම තමයි දෙවියන් වහන්සේ තෝරාගත්තු මනුෂ්‍යයන්ගේ වචනවල තියෙන්න ඕනේ. සාලමෝන් එවැනි කෙනෙක්. සාලමෝන් ඊශ්‍රායල් වරුන් ඉදිරිපිට මේ යාඥාව කරද්දී සාලමෝන් අඟවනවා යේසුස් වහන්සේ අතනදී හැඟෙව්වා වගේ මුළු ලෝකවාසී සියලු දෙනාට ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේට නුඹලා යාඥා කරපල්ලා. නැත්නම් මිනිසුන්ට පුළුවන් ගස්වලට යාඥා කරන්න, ගල්වලට යාඥා කරන්න, රූප දෙස බලා කනලව් කරන්න. ඒ ඔවුන්ගේ නොදන්නාකම. හැබැයි ඔවුන් දෙවිවරුන්යයි කියා කතා කරන අයට සුදු බයිබලයේ සඳහන් කරන්නේ මා හැර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටව. එතකොට විශ්වයේ මෙවුම්කාර දෙවියන් වහන්සේ, යාවේ නම් දෙවියන් වහන්සේ, ඒ වගේම ඇඩෝවේ නම් දෙවියන් වහන්සේ, ඒ වගේම යෙහෝවා නම් දෙවියන් වහන්සේ, එමෙන්ම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් දෙවියන් වහන්සේ සිටින්නේ කිසිම ගොඩනැගිල්ලක නොවේ. ඒ වගේම උන්වහන්සේගේ අභිමුඛයේ තිබේ විවිධ ස්ථානවල. නමුත් උන්වහන්සේගේ වාසස්ථානය ස්වර්ග රාජ්‍යය. ස්වර්ග රාජ්‍යය ඔබයි මායි යාඥා කරන සියලු අවස්ථාවන් වලදී ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි කියලා කතා කරනවා මිස මණ්ඩපයක නැතිනම් යම් ස්ථානයක සුවිශේෂිත ස්මාරකයක වැඩ වාසය කරන දෙවි කෙනෙකුට නෙමෙයි අපි යාඥා කරන්නේ. මේ යාඥාව කියන ඇතැම් කිතුණු නිකායන් පවා
ස්වර්ගයට කතා කරනවා මණ්ඩපයක් දිහා බලාගෙන. ස්වර්ගයට කතා කරනවා රූපයක් දැස බලාගෙන. ඔවුන් මොනතරම් රැවටීමකද සිටින්නේ. ඒක යුතු නෑ. ඔවුන් කතා කළ යුත්තේ මේ ස්වර්ගයේ වැඩවසන දෙවියන් වහන්සේට. මෙම ස්ථානයේ කියනවා ඔබට සමාන දෙවි කෙනෙක් තවත් නෑ. ඔබට සමාන දෙවි කෙනෙක් තවත් නෑ. ඔබ පමණක්මයි එකම ශුද්ධ දෙවියන් වහන්සේ. උන්වහන්සේ පමණක්මයි ශුද්ධ දෙවියන් වහන්සේ. දැන් මේ දෙවියන් වහන්සේට තමයි මිනිසු තමයි නිදන කාමරයේ සිට හෝ සභා රැස්වීමේ සිට හෝ රාජ්‍ය නායකයින් පවා තමන්ගේ ඇස් විවර වී දනහිස් නමන්ට ඕනේ. තමන්ගේ සිංහාසන වලින් බහින්ට ඕනේ. සොල්දාදුවන් වේවා රාජ්‍ය සේවක සේවිකාවන් වේවා කුමන ක්‍රියාන්විතයකට අයිති වෙන ජන කොට්ටාසයක් වේවා ඔවුන් දන ගහන්ට ඕනේ මෙන්න මේ දෙවියන් වහන්සේ ඉදිරිපිට. මක්නිසාද මේ දෙවියන් වහන්සේට විතරයි පුළුවන් පොළව මත පිහිටා තිබෙන පීඩාව ඉවත් කරන්න. අන්‍ය දෙවිවරුන්ට පුළුවන් පීඩා ඇති කරන්න. මේ තැනැන් වහන්සේට පමණයි පුළුවන් පීඩාව ඉවත් කර දෙන්න. මක්නිසාද මේ ලෝකයේ තුල ලියවී තිබෙන ආගමික භක්තින් පිළිබඳව කතා කරද්දී ඒ භක්තින් වල සත්‍යතාවයේ ලියවී තිබෙනවා නම් කිසිම දෙවි කෙනෙක් කියා විශ්වාස කරන අන්‍ය දෙවිවරුන් ගැන ඉතිහාසයේ ලියවිලා නැහැ. නිශ්චිත පොත්වල ඔවුන් ගැන තිබෙන්නේ ඉතිහාසමය කතා විතරයි. නමුත් මේ ස්වර්ගයේ වැඩවසන දෙවියන් වහන්සේ පමණයි කිව්වේ වෙහෙස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න කියලා. මේ තනන් වහන්සේ විතරයි කිව්වේ විපත්ති දවසේදී මට මොරගසව මාතා මුදාහරින්නෙමි තාමට ගෞරව කරන්නේය කියලා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ වචන සැබෑවාසේම ඒවා ඉෂ්ට වෙන්න නියමිත දේවල්. දැන් සාලමෝන් එලිදරව් කළා ඊශ්‍රායෙල් සෙනගට නුඹලා ඉර දෙස බලා යාඥා කරන්න එපා. සඳ දෙස බලා යාඥා කරන්න එපා. නුඹලා මේ තරු දෙස බලා යාඥා කරන්න එපා. උඹලා මේ ගොඩනැගිල්ල දිහාවත් බලලා යාඥා කරන්න එපා. මේක උඹලට වාසය කරන්න රැස් වෙන්න විතරයි. හැබැයි දෙවියන් වහන්සේ ඉන්නේ ස්වර්ගේ. බලන්න ඔහු මොන තරම් පරාර්ථකාමී සත්‍යයක් එලිදරව් කරපු රජෙක්ද. අද සමහරක් දේශනා කරන දේශකයින්ටවත් මේ තැනට එන්න බෑ. ඒ නිසා තමයි මිනිසු හුරු වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේට දෙන ගෞරවය දේව දාසයින්ට දෙන්න. මිනිසු බොහෝ වෙලාවන් වලට දේව මිහක් ඇරිලා දෙවියන් වහන්සේට පැය ගාණක් කතා කරලා ඔවුන්ගේ නරක පුරුද්දක් ඔවුන් දෙවියන් වහන්සේට කතා කළ සියලුම දේ නිෂ්ඵලයි කියලා හිතලා නැවත දේව දාසයෙක් ළඟට ගිහිල්ලා ඔවුන්ගේ විලාප කියන මට්ටමටපත් වෙලා තිබෙනවා. මේකට අනුබල දෙන දේව දාසයනුත් වැරදි. ඒ රැවටෙන සෙනගත් වරදේ ජීවත් වෙන අය. මේක නොවිය යුතු දෙයක්. ඔබත් මාත් පැය ගාණක් අදාළ කරන බලවතෙකුට කතා කරලා අවශ්‍ය කාරණාව බාර දීලා පිටතට ඇවිත් අපි තවත් ඒ කාරණාව කතා කරනවා නම් අපි විශ්වාස කරලා නෑ අර බලවතා ගැන. ඇදහිල්ල නැතිකම මෙන්න මෙතනයි. මේවා මිනිස්සු හිතනවා මේක ලොකු ජනප්‍රසාදයක් කියලා. මිනිස්සු හිතන්න උහුරු වෙලා තිබෙනවා ඕ මට මේ සෙනග ප්‍රේම කරනවා කියලා. නෑ මිත්‍රය, මේක මුලාවක්. මිනිස්සෙකුට මිනිස්සෙක් ප්‍රේම කරන එක වෙනම කතන්දරයක්. නමුත් දෙවියන් වහන්සේගේ ගෞරවය මිනිස්සෙකුට නොයා යුතුයි. ඒක දෙවියන් වහන්සේ නොයිවසන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කෝප වී උන්වහන්සේගේ උදහස් වී උන්වහන්සේ දෙයක් දෙන්න බෑයි කියලා කිව්වනම් කිව්වේ උන්වහන්සේගේ ගෞරවය පමණයි. අද ඒක පෙනිපෙනී යම් දාසයෙක් දාසියක් ඒ දේ කරනවා නම් මම විශ්වාස කරනවා ඒ දේව දාසයා හෝ දාසිය සැනසille පොළව මත ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ කෙනාට ගෙවෙන හැම පැයකම ගිනිගෙන දැවෙන ප්‍රශ්නයක් මෙන් අසමාදානයේ තිබෙනවා. ඔහු කැළඹිල්ලෙන් ජීවත් වෙන්නේ. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ ගෞරවය මිනිස්යන් වෙතින් තමා වෙතට ඇදගන්න නිසා. එහෙම බොහෝ සේවය කරන අයට මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා ලෝකේ. ඒ නිසා සාලමෝන් ශාන්ත භාවයෙන් සාලමෝන්ගේ නමේ අර්ථය ශාන්තයි. ඔහු නිස්කලංකයි. ඔහු ඒ වෙලාවේදී කියනවා මම නොවේ මම මේක හදපු එක ඇත්ත. මගේ පිය වූ දාවිද්ට මේ දර්ශනය ආපු එකත් ඇත්ත. නමුත් අපි මේක හැදුවට මේ ගොඩනැගිල්ල නොවේයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඉන්නේ ස්වර්ගයේ. හාලෙලූයා. කී දෙනෙකුට දෙවියන් වහන්සේ කතා කරනවද? ආමෙන්. තමන්ගේ ජීවිතය තමන් හැරෙන්න.
මම කැමති ඔබ සමග 33 වෙනි වචනේ ඉඳලා යන්න. දැන් මේ මිනිස්සයා මෙසේ යාඥා කරලා මම ඊළඟට මෙම ස්ථානයේ කියන තව අනර්ග දෙයක් තමයි ඒ දෙවියන් වහන්සේට ගිවිසුමක් තියෙනවා. ප්‍රේමවන්තනි මේ ලෝකයේ අන්‍ය දෙවරු කිසි කෙනෙක් මේ පොළවේ ඉන්න මිනිස්සුත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන නැහැ. මට කියන්න මොන පොතේද තිබෙන්නේ? මොන ස්ථානයේද තිබෙන්නේ? ගිවිසුමකට මිනිසුන්ව ඇතුල් කෙරුවා වූ දහමක්, ඇදහිීමක්, ලබ්ධයක්, විශ්වාසයක් ගිවිසුමකට ඇතුල් කළ කිසිම තැනක නැහැ. ඔවුන් කියන්නේ අපිට ගෞරවය දෙන්න, මේ දේ කරන්න කියන කාරණේ විතරයි. ගිවිසුමක් යනු බැඳීමක්. එනම් ස්වර්ගයේ වැඩවසන යාවේ නැත්තම් ස්වයංභූ නම් දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා සමග ගිවිසුමක් තිබෙන දෙවියන් වහන්සේ. ඒ ගිවිසුම තමයි නව ගිවිසුමේ වගුරන ලද ලේවන යේසුස් වහන්සේගේ ලේනුත් උන්වහන්සේගේ ශරීරේනුත් මනුෂ්‍ය වර්ගයාට මිදීමත් ගැලවීමත් තහවුරු කළ අපිව විටක විකිණී අපිව පොළවේදී විනාශයට නියමිතව තිබුණු අපිව මිලදීලා ගත්තේ ඒ ගිවිසුම. ඒක තමයි අලුත් ගිවිසුමේ නුඹලා සමග කරන්නා වූ ගිවිසුම මෙයයි කියා යේසුස් වහන්සේ කීවේ. ඒ ගිවිසුම එනම් උන්වහන්සේ පොරොන්දු කඩ නොකරන දෙවි කෙනෙක්. මොන දහමේද පොරොන්දු තිබෙන්නේ? බයිබලයේ පමණයි පොරොන්දු දෙන්නේ. කිසිම ධර්මතාවයක පොරොන්දු ප්‍රකාශයට පත් කරලා නැහැ. බයිබලය පමණයි පොරොන්දු රාශියක් ඇති කරලා තිබෙන්නේ. මක් නිසාද? ඒ දෙවියන් වහන්සේ නිසා. හාලෙලූයා. ඒ දෙවියන් වහන්සේ නිසා. ඒ දෙවියන් වහන්සේගේ තිබෙන කරුණාවරකම මේකයි. එම නිසා ලෝකේ ඉන්නා වූ දෙවියන් වහන්සේගේ දරුවන් බියවිය යුතු නැහැ. ඒ පොරොන්දු ඇතුලේ අපිට තිබෙනවා පිළිතුරු. ඒක දෙවියන් වහන්සේ කඩ කරන්නේ නැහැ. දැන් සාලමෝන් යාඥාවේදී එලිදරව් කරන 33 වෙනි වචනය මිනිසා විසින් කළ යුතු දේවල් මොනවද කියලා. 33 වන පදයේ සිට ඔබගේ සෙනක වූ ඊශ්‍රායල්වරුන් ඔබට විරුද්ධව පව් කළ බැවින් සතුරා ඉදිරියේ පරාජය වූ කල ඔවුන් දෙවනුව හරි. දැන් පළවෙනිම දේ තමයි දෙවියන් වහන්සේ තෝරාගත්තු සෙනග ඊශ්‍රායල්. සාලමෝන් අවංකයි, සාලමෝන් නිහතමානී. ඔහු කියනවා දෙවියන් වහන්සේ ඔබේම සෙනග ඔබට විරුද්ධව පව් කළ බැවින් ඔහු රජෙක් වෙලා ඔහු රාජ්‍ය ආසනයේ ඉඳලා ඒ ආසනයෙන් බැසලා තමයි ඔහු මේ යාඥාව කරන්නේ. මේක හොඳ අවස්ථාවක්. අප රටේ ඉන්නා වූ රාජ්‍ය නායකයාටත් එතුමාට ඉන්නා වූ සෙසු නායක නායිකාවන්ටත් මන්ත්‍රී මණ්ඩලවලටත් ලෝකේ ඉන්නා වූ සියලු අයටත් මේ සාලමෝන් මෙන් තමන්ගේ හෘද සාක්ෂිය තුල දේශයක තිබෙන පාපය, දේශයක තිබෙනා වූ දෙවියන් වහන්සේට විරුද්ධව සිතන සිතුවිල්ල, මේවා එකිනෙක අය තුලින් පවා දෙවියන් වහන්සේට යාඥා කිරීම යුතුයි. ඒක නොනැවතිය යුතුයි. ඒක විය යුතුයි කියන තැනට විවෘතව කතා කරන එක මේ රට තුල ඔවුන්ගේ සිත්වල හට ගන්න ඕන පසුතැවිල්ල. මේ පසුතැවිල්ල එන තාක්කල් දේශයකට නැගිටීමක් නෑ මිත්‍රය. මේ පසුතැවිල්ල අවශ්‍ය වෙලා තිබෙනවා. ඒක වෙන්න පුළුවන් ඇමරිකාව, ඒක වෙන්න පුළුවන් කොරියාව, ඒක වෙන්න පුළුවන් ආජෙන්ටිනාව, ඒක වෙන්න පුළුවන් ඉතාලිය, ඒක වෙන්න පුළුවන් ශ්‍රී ලංකාව, ඒක වෙන්න පුළුවන් ඉතාලිය, නැත්නම් වෙනත් ඉන්දියාව හෝ වෙන ඕනෑම රටක්. මේවායේ මිනිස්සු තමාගේ දේශය තුල තිබෙන සැපකාමීත්වයෙන් භුක්ති විඳ සිටියා මිසක් කිසි කෙනෙක් දේව දරුවවත් අඬලා යාඥා කළාද ස්වාමිනී මේ රට ඔබට විරුද්ධව ජීවත් වෙනවා. මේ රට තුල ඔබ වහන්සේ නොයිවසන්නා වූ දේවල් සිද්ධ කරනවා. එම නිසා ස්වාමිනී සමාවුව මැනවයි කලේ පසුතැවිල්ල අවශ්‍ය වෙලා තිබෙනවා. සාලමෝන් රජෙක් හැටියට ඔහු මුළු ජාතිය උදෙසා මනස්ථාප වෙනවා. මම නිතර විශ්වාස කරනවා මැදිහත් කාරකම යාඥාව මෙන්ම මැදිහත් කාරකමේ ඇදහිල්ල පාවිච්චි වෙනවා. යේසුස් වහන්සේ කිව්වා ඔවුන්ගේ ඇදහිල්ල දැක අර අන්සභාග රෝගියා සුවුණා. නෙහිමියා මනස්ථාප වුණා ජාතියක් උදෙසා. මෙතන සාලමෝන් ජාතියක් උදෙසා මනස්ථාප වෙනවා. මේ පසුතැවිල්ල ඉතාමත්ම වැදගත්. මේක අවශ්‍යයි මේ වෙලාවේදී. ඒ නිසා දැන් අපි මේ පීඩාව සහිත පැයේදී අපි මේකට නවතින්න කියා ප්‍රථමයෙන්ම යාඥා කිරීම හොඳ දෙයක්. මට මතක් වෙනවා යේසුස් වහන්සේ එක අවස්ථාවකදී තදබල කුණාටුවක් එනවා. උන්වහන්සේ කුණාටුව සංසිඳෙව්වා.
හැබැයි ඊට පස්ව ගෝලයින්ට තරවට්ටු කළා. උඹලට බැරි ඇයි මේක කරන්නට? ඒ වගේ උන්වහන්සේ මේ විපත නවත්වාවි. ඒ ගැන තර්කයක් නැහැ. උන්වහන්සේ මෙපමණ පහර දෙන්න සිටුව දෙවියන් වහන්සේ නොවේ. නමුත් මිනිසු තමුන්ගේ බලයෙන් තමුන්ගේ ශක්තියෙන් මේක සිද්ධ වෙනවයි කියලා සිතාගෙන සිටිය තැන තිබෙන්නේ. මෙන්න මෙතනයි දෙවියන් වහන්සේගේ සිත දැන නොගත්තා වූ ජාතියට සිද්ධ වෙන දෙය. දෙවියන් වහන්සේව දැනගැනීම ලංකාවේ තියෙන සංස්කෘතිය වෙනස් කරන්න උවමනාවක් නැහැ. දෙවියන් වහන්සේව දැනගත්තු මිනිස්සුયો දෙවියන් වහන්සේට බයෙන් ජීවත් වෙද්දී රටකට දෙවියන් වහන්සේට නොහොබිනා සියලු සංස්කෘතියෙන් මිනිසු සිය කැමැත්තෙන් අයින් වෙන්නේ. රටක සංස්කෘතියක් අපි වෙනස් කරන්න යන්න උවමනා නැහැ. අද අපිට පේනවා දෙවියන් වහන්සේගේ පාලනය ලෝකයට පැමිණෙන්නට නියමිතව තිබෙන කාලවල් පටන් අරගෙන තිබෙනවා. දැන් අවශ්‍යයි මේ පසුතැවිල්ලේ පණිවිඩය. මේක ඇත්තෙන්ම කියනවා නම් අපිට කතා කිරීමට භාෂාවක් උගන්වපු කාලයක් මේක. ඒ මොකක්ද? විවෘතව දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ඉඩ ප්‍රස්තාව දෙවියන් වහන්සේ ඇරලා තිබෙන්නේ. මේක තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම දෙවියන් වහන්සේට සේවය කරන අය පවා අද මේ ලෝකයේ තුල තිබෙනා වූ දේවල් පසුපස දුවනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ වැඩ ගැන නොසලකා සිටිනවා. ඔවුන්ගේ කාරණාවන් වලදී ඔවුන් ලෞකික පැත්තට වැටලා තිබෙනවා. මේ කාලේ කිසිම දේව දාසයෙකුට ආත්මය තුල නිදහසක් තියෙන්න බෑ. ඔවුන් රෑදවල් දෙකේ තමාගේ බැතිමතුන් තමන්ගේ බාරයට සිටින රැළ ගැන තමා යාඥා කළ යුතුයි. ඔවුන්ට කතා කළ යුතුයි. රටේ නීති සහ මේ හැම දෙයක්ම ඇවිත් තිබෙන්නේ මිනිසව රැකවල් කරන්න. හැබැයි දේවදාසයාගේ ආත්මය තුල අවදි වෙලා ඔහුත් රෑදවලුත් මේ කාලේ කන්නලව් කරන කාලයක් වෙන්න ඕන. ඒකයි මා නිතර කියන්නේ ස්වාමීන් වහන්සේගේ ගෘහයට රැස්වීම අපි නිර්භීතව උපක්‍රමශීලීව කළ යුතුයි. යාඥාවන් අවශ්‍යයි. මොනවද දැන් කරන්නේ? මොනවද මනුෂ්‍යයන්ගේ තිබෙන ආත්මික තැන? වගකීමක් හොබවනවයි කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක මිනිසුන්ව සම්බන්ධ කිරීමේ නිවැරදි කැපවීම කරන්න පුළුවන් අය වගකීමක් හොබවනවයි කියන්නේ ඒකයි. මම දකිනවා මේ කාලේ යමෙකුට මෙවැනි කාලවල දෙවියන් වහන්සේගේ වැඩවලට කලටත් අකලටත් කැප වෙන්න බැරුව තමන්ගේ ජීවිතය ශරීරය සහභාගී වීම දක්වන්නේ නැතුව අන්තර්ජාලයේ කෝලම් කර කර ඉඳ ටෙලිෆෝන් එකෙන් මිනිසුන්ට කතා කර කර ඉඳ කිරීම දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. මේක මේ කාලෙදී අපි ආත්මෙන් කැප වෙලා වැඩ කළ යුතුව තිබෙන කාලයක්. දෙවියන් වහන්සේ දාසකමට අපිව පත් කළේ ඒ නිසයි. නැත්තම් මේ ඉඳගෙන ඉවර වෙලා මේ අන්තර්ජාලයේ සැරිසර මිනිසුන්ට කතා කර කර නැත්තම් මේ දේවල් කර කර ඉඳීමට නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තිබෙනවා සැබෑ මැදිහත් කාරකමක්. සාලමොන් ජාතියක් උදෙසා පසුතැවිලි වෙන රජෙක්. සභාවන් වල නායකයින් අද කතා කළ යුතුයි. අද කනගාටුදායක පැත්ත වෙලා තිබෙන්නේ සභාව රැස් වෙන්නේ මොකටද කියලා සභාවටම තේරෙන්නේ නැති මට්ටමට ලෝකේ පත් වෙමින් තිබෙනවා. ඒ සභාව කොහොමද දෙවියන් වහන්සේට කතා කරන්නේ? ඒ සභාව කොහොමද දෙවියන් වහන්සේගේ සිත විවෘත කරන්නේ? ඒ තැනට මිනිසයා අසාර්ථක වෙන්නේ මිනිස්යෝ දෙවියන් වහන්සේව නොසොයා ජීවත් වෙන එක නිසායි. විපත්ති පැමිණුවාම දෙවියන් වහන්සේව සොයන එක හපංකමක් නෙමෙයි. විපත්ති පැමිණෙන්න කලින් හොර නෑව පිඹ ඒවා කියන්න දෙවියන් වහන්සේ අපේ මුඛය පාවිච්චි කරනවා නම් තවත් සරල කරොත් අනාගත වාක්‍ය කියනවා නම් මේවායේදී අපි විසින් කළ යුතු දේ වෙන මනස්ථාප වීම පසුතැවිලි වීම මේක තමයි සැබෑම චතාරික කාලයක් මම දකින්නේ. චතාරිකය කියලා කියන්නේ මොකක්ද? මිනිස්සු කෑමෙන් බීමෙන් වැළකීලා අඬා ජීවත් වෙන්නේ මොකටද අරමුණ? පසුතැවිල්ල. හැබැයි මිනිස්සු මේක චාරිත්‍ර අනුකූලව දින 40ක් කලාට මේක ලංකාවේ අන්‍ය ආගමිකයින්ට නොතේරෙන්න පුළුවන්. නමුත් අදහන්නව අපට මේ මනස්ථාප වීමේ කාලය යේසුස් වහන්සේගේ ධර්මය දේශනා කරන්නා වූ මොන නිකායට අයිති පූජකයා වුණත් මොන කොට්ටාසේ වුණත් ඔවුන්ගේ ප්‍රකාශනවල මේ කාලේ තිබෙන්න ඕනේ රාජ්‍ය නීති ප්‍රකාශයටපත් කිරීම නෙවෙයි. ඔවුන් පාපයට විරුද්ධව මනස්ථාප වීමට සෙනගට සිතට කතා කිරීමයි සිද්ධ වෙන්න ඕනේ. රාජ්‍ය නායකයින් ඔවුන්ගේ නීති ඔවුන් ප්‍රකාශයටපත් කරයි. ඔවුන්ගේ පාලනය ගැන ඔවුන් අපිට දැනුවත් කරයි. අපි ඒවට හිසනමා ගෞරව කරමින් වැඩ කළ යුතුයි. මම තව විශේෂ දෙයක් දකිනවා අප ජීවත් වෙන රට තුල මෙවැනි මහා පීඩා සහිත වෙලාවකවත් රාජ්‍ය නායකයින් අතරේ දෙවියන් වහන්සේට යැදීම තහනමකට ලක් කරමින් ඍජු ප්‍රකාශයක් ඔවුන් කවුරුත් කරලා නැහැ.
එම නිසා ඔවුන් දෙවියන් වහන්සේව නාඳුනන අයත් එසේ ඒකට අනුග්‍රහය දක්වනවා නම් අඳුනන මිනිස්සු ඊට වඩා කොච්චර ඒකට අනුග්‍රහය දක්වන්න ඕනද? ඔන්න ඔතනයි දෙවියන් වහන්සේගේ දරුකම තිබෙනවද නැද්ද කියා පෙනෙනකම පැහැදිලි ඔප්පු වෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ නීති ඔවුන් ප්‍රකාශයට පත් කරාවේ. අපිට තිබෙන්නේ දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වී මේ රටේ රාජ්‍ය නායකයාටත් සෙසු අයටත් මැදිහත්කාරකමෙන් අපි දෙවියන් වහන්සේට කතා කර මනස්ථාප වී අවංක යාඥාවන් වල ජීවත් වීම. මේක අවශ්‍ය වෙලා තිබෙනවා. මේක අවශ්‍ය වෙලා තිබෙනවා. මේක සංගවා කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක සැබෑ ලෙස කතා කරමින් මනුෂ්‍යයාට වැරදි මඟ පෙන්වීමක් මේ වෙලාවේදී දෙවියන් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය කැඩෙන්න වෙන්න බෑ. චතාරිකේ අපි ජීවත් වෙන්නේ යේසුස් වහන්සේගේ කුරුස පූජාවේ අමරණීය බලය විශ්වාසය දරන සියලු කිතුණු භක්තිකයින් මේ චතාරිකේ සැඟවී හෝ ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය තමන්ට තිබෙන ප්‍රතිපාදන වලට අනුකූලව තම තමා විසින් මනස්ථාපය පසුතැවිල්ල පව් කියාදී අත්හැරීම කරනවා මිසක් මිනිසු සැඟවී තමන්ගේ රහස් ජීවිතේ ගිලී මැරෙන එක නෙවෙයි දෙවියන් වහන්සේ කැමැත්ත. අපි අපේ රට වෙනුවෙන් සමාව අයදින්ට ඕන. මේ රටේ වැරදි වෙලා නැද්ද? වෙලා තිබෙනවා. ඒක රජයක් වුණත් පිළිගනීවි නිහතමානීව. ඕනම රාජ්‍ය නායකයෙක් හෘද සාක්ෂිකද සොරකම කියන්නේ පාපයක්. දූෂණය කියන්නේ පාපයක්. මිනී මැරීම කියන්නේ පාපයක්. වංචාව කියන්නේ පාපයක්. මේවා මොන තරාතරමෙන් නෝ සිද්ධ වී තිබෙනවා. මිනිස්සෙයින්ට සිද්ධ වී තිබෙන බලහත්කාරකම්, අයුක්තිය, අසාධාරණය මේ ඔක්කොම ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ සිතට විරුද්ධ දේවල්. ඒවා වෙලා තිබෙන ලෝකයක් තුල තමයි අපි මේ පසුතැවිල්ල වෙන්නේ. පසුතැවිල්ල වෙන්නේ. මේ පසුතැවිල්ල අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. අද මිනිස්සු බොහෝ දෙනෙක් කැමති පැය 100ක් හරි කාට හරි අනාගත වාක්‍යයක් කියනවනම්. මිනිස්සු කැමති පැය 10ක් හරි ඔලුවට අත තියන් ඉන්නවනම්. මිනිස්සු කැමති නිෂ්ඵල දේවල් ඕන තරම් රැස් වී කතා නුත් මිනිසා කැමති තමාගේ වරද තමාට එළිදරව් වෙනවට. තමාගේ පාපය තමාට කියා දෙනවට. ඒ සිත කාගෙන්ද? සාතන් විසින් ඇති කර තිබෙන්නා වූ තද හදවතක් මනස්ථාප නොවෙන්න. එම නිසා පසුතැවිල්ල අවශ්‍ය වී තිබෙනවා මුළු ලෝකයටම. සාලමොන් යාඥා කරලා කිව්වා ස්වාමිනී අපි කියවමු 33 වෙනි වචනය. පව් කළ බැවින් මේ පාපය අතහැරගත යුතුයි. ඔබගේ සෙනග වූ ඊශ්‍රායල් වරුන් ඔබට විරුද්ධව පව් කළ බැවින් සතුරා ඉදිරියේ පරාජය වූ කල ඔවුන් දෙවනුව අපි දන්නවා සතුරා අපිට එක සතුරයි සිටින්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයට විරුද්ධව. ඒ තමයි සාතන්. ඌ තමයි ගෙන්නේ රෝගය, ඌ තමයි ගෙන්නේ විපත්තිය, ඌ තමයි ගෙන්නේ විනාශය. ඌ විවිධ ක්‍රමවලට මේ විනාශයන් ගෙනෙන ආකාර බයිබලයේ කතා කරනවා. ඌගේ රාජ්‍ය ආධිපත්‍යය ඌ දරනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගෙන් ඈතට ගිහිල්ලා. ඈතට ගියාම ඌගේ පාලනයේ තියෙන්නේ මොනවද? දුර්ජනකම, දුෂ්ටකම, මායාව, බොරුව, රැවටීම ඌගේ පාලනයට අයිති දේවල්. දෙවියන් වහන්සේගේ පාලනය මේකට ප්‍රතිවිරුද්ධයි. සත්‍ය, යුක්තිය, අවංකකම, යහපත්කම, බොරුවෙන් තොරව වැඩ කිරීම වැනි දේවල් දෙවියන් වහන්සේගේ ගුණාංග. එතකොට උන්වහන්සේගේ රාජ්‍ය රටක් තුල නැතුව යද්දී, ඒ කියන්නේ උන්වහන්සේගේ නියෝජනය, උන්වහන්සේගේ සිත තුල තියෙන කැමැත්ත නොකරන සෙනඟක් ලෝකයක ජීවත් වෙද්දී එතන සාතන්ගේ ආධිපත්‍යය වෙලා ගන්නවා. ඒ පැය තමයි දෙවියන් වහන්සේගේ කෝපය ඇවිස්සෙන්නේ. එවිට මොකද වෙන්නේ? මනුෂ්‍ය වර්ගයා කෙරෙන් දෙවියන් වහන්සේ අහකට යනවා. එතකොට සාතන් මොකද කරන්නේ? ගැලවීම ලබා ගැනීමට සිටින සෙනඟක් ගැලවීමේ පණිවිඩය අසන්න කලින් වසංගතයෙන් මරනවා, යුද්ධයෙන් මරනවා, ඒ වගේම විපත්ති ගේනවා, සාගතය ගේනවා. උගේ රාජ්‍ය වූ හැකිතාක් මරණය පාතාලයේ තිබෙන අභිප්‍රාය මරණය ගැලවීමෙන් තොරව ඒක සිද්ධ වෙන්න ඉඩ හැර තිබෙනවා. දැන් මේවා දේවදාසෝ තේරුම් ගන්න ඕන. මේ නිකම් බොරුවට මේ ගීතිකාවක් කියලා මොනවාරි කොලමක් කරලා නෙමෙයි. කල යුතු දේවල් කල යුතු පැයදී කරන්න අවදි වෙන්න ඕන. එක මිනිසෙක්ව විනාශ වීම දෙවියන් වහන්සේගේ න්‍යාය පත්‍රේ නෑ මිත්‍රය. එක මිනිසෙක්වත් විනාශ වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. ඊට ප්‍රථමයේ මිනිසයාගේ කනට සිතට සුභාරංචිය යා යුතුව තිබෙනවා. දැන් අද සුභාරංචිය බෙලහීන වෙලාද මේ පීඩා වෙලාවේ? නෑ. බෙලහීන වෙන්න බෑ.
අපිට මුණ ගැසෙන සෑම මිනිහෙක් ළඟටම යන්න. ඒ මිනිහයාට ගොස් දෙවියන් වහන්සේ ගැන වචනයක් හරි කතා කරන්න. මක්නිසාද සුභාරංචියේ ආත්මය යනු ක්‍රිස්තුස් වහන්සේ තමා තුළ ඉපදී එළිදරව් වී තිබීම. සුභාරංචියේ පණිවිඩයේ මිනිහයාට සංගවන්න බෑ. බොහෝ දෙනෙකුට යේසුස් වහන්සේ එළිදරව් වෙලා නැහැ. නමුත් දීමනා රාශියක් මිනිස්සු තුළ තිබෙනවා. එනිසා හොන් කතා කරන බලය ගැන, විපත්ති ගැන, කරදර ගැන. නමුත් යේසුස් වහන්සේ උත්තරය. උන්වහන්සේ ගැන කතා කිරීම අපිට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා මේ කාලෙදී. මේක නොකර මේ ලෝකයට ගැලවීමක් නැහැ. එම නිසා මෙම ස්ථාන ඊළඟට කියනවා දැන් මිනිස්සු කරන්න ඕනේ මොනවද? පව් කළ මිනිස්සයා මැරෙන්න ඕනේ නැහැ. පාපය මරණයට හේතුවක් කරගන්න උවමනා නැහැ. මිනිසාට හැරෙන්න පුළුවන්. හැරෙන්න පුළුවන්. ලෝකේ රාජ්‍යයන් පිටින් වෙනස් වෙන්න ඕන මේ යුගයේදී. ලෝකේ දොරටු නැරිච්ච රටවල් Tamanගේ ජීවිතවල පවා මිනිස්සු අද ගොඩ දෙනෙක් කිය ඉන්නවා අපි ජීවත් වෙන රටේ මිනිස්සු විනාශ වෙනවා පව්කාරෝ කිය මොනවද කළේ මිනිස්සු? ඔවුන්ගේ ගැලවීම පිණිස පැය 10ක් 12ක් එක දිගට කවුරු හරි යාඥා කළාද? ඒ මිනිසුන්ගේම රට, ඒ මිනිසුන්ගේම ගොඩනැගිලි අපි ඒවල අපිම ලංකාවෙන් ගිහිල්ලා හරි නැත්නම් ඒ රට තුල ගැලවීම ලැබෙන කීප දෙනෙක් කොහේ යාඥා කර ඉන්නවා කිසි කෙනෙක්. මම දන්නා තරමින් මිනිසු කෙටි කෙටි යාඥා නම් කරනවා. නමුත් කවුරුත් Taman ජීවත් වෙන හරි හම්බ කරගන්න රට ඒක මොන රාජ්‍යයට අයිති වුණත් නිර්හාර යාඥාවක් දැම්මද මේ ජීවිත කාලයටම අපි මේ රට උදෙසා නිර්හාරව ඉන්නමයි කියලා. සභාවල් එකතු වෙලා යාඥා කළාද කොහේ හරි තැනක මේ රටේට අපි ඇවිත් ඉවරලා අපි හම්බ කරගන්නවා අපිට මේකේ ප්‍රතිපාදන තියෙනවා අපි මේ රටත් මේ රටේ ජනාධිපතිවරයා නැත්නම් අගමැතිවරයා නැත්නම් රජ ඒක මැද පෙරදි කියන රජපාලනයක් නේ තියෙන්නේ කවුරුත් උපවාසයක් ප්‍රකාශයටපත් කළාද කවුරුත් ගිහිල්ලා පැය 10ක් 12ක් එක දිගට යා නෑ ඔක්කොම බලන් ඉන්නේ රටේ ගිහිල්ලා හම්බ කරලා ලංකාවේ රුපියල් එහෙ වෙන මොකක් හරි නෝට්ටුවක් ඕක ගේන්න මේකත් එක්තරා ජාතියක තේරෙන භාෂාවෙන් කියනනම් කෑදරකමක් නැත්නම් පෙරේතකමක් විතරයි. නමුත් මැදිහත් කාරකමක් වෙලා නැහැ. මේ මැදිහත් කාරකම කිරීම නොකර දේශයට විපත්ති ආවහම තම තමා ආරක්ෂා වීමේ යාඥාව කර කර තම තමා දුවනවා. දැන් තමයි ලෝකේ මිනිසුන්ගේ ඇස් ඇරෙනවා සේම දෙවියන් වහන්සේ වගකීම් පනවපු සභාවෙත් ඇස් ඇරෙන්න ඕන කාලය මේකයි. මේක ඇස්සරෙන්න ඕන කාලේ. බයි කනගාටුදායක පැත්ත වෙලා තියෙන්නේ මිනිස්සු බයෙන් පැකිලෙනවා, සැඟවෙන්න හදනවා. මේක මේ කාලේ නෙවෙයි මේ ලියුම් ලියලියේ ඉඳයි ඉන්න කට්ටියට මොනවාද පණිවිඩ නිදහස් කර කර ඉඳයි කාලේ නෙමෙයි. මම ලියුම් ලියනවාකින් අදහස් කළේ මේ විවිධ ප්‍රකාශන, මාධ්‍ය ප්‍රකාශන මේක ක්‍රියාවෙන්. බයිබලයේ කියනවා ක්‍රියාවක් නැති අදහිල්ල මැරී තිබෙනවා. මේක දැන් මේ කාලේ අවශ්‍ය කරන්නේ එක්ක මිනිස්සු එළියට බැලලා දේශනා කරන්න ඕන, නැත්නම් මිනිස්සුන්ට කෙලින් කතා කරන්න ඕන. අදාළ ස්ථානයට නියමිත ඇණය ගසන්න ඕන. හාස්කමක් දකින්න. ඒක නොවි නිකම් මේ අපි කාමරස්සේ රැස් වෙවි සාකච්ඡා කර කර කුඩා කුඩා දේවල් කරලා මේක පැය නෙමෙයි. ආත්මය විවෘත නම් මේ පැයේ බය අදුකමේ ආත්මය තියෙන්න බෑ. මේක දෙවියන් වහන්සේ අපිට ජය දෙන්න යන්නව පැයි. හාලෙලූයා. ඒකට සභාව අවදි වෙන්න ඕන. දැන් මෙතන අපි බලමු කාරණා ස්වල්පයක් තිබෙනවා. ඔබගේ නාමය ප්‍රකාශ කර මේ ගෘහයේදී ඔබට යාඥා කර කන්නලව් කළොත් ඔබ මෙතන රහස් තුනක් කමන එකක් සෙනග හැරෙන්න ඕන. දෙවෙනි එක උන්වහන්සේගේ නාමය ප්‍රකාශයටපත් කරන්න ඕන. අපි බිය වෙන්න යුතු නැහැ. අපේ පව් වලට අපි සමාව අයදගෙන හැරෙනවා වගේම අපි ප්‍රකාශයටපත් කරන්න ඕන පිළිතුර තිබෙනවා නම් තිබෙන එකම නාමය යේසුස් වහන්සේගේ නාමය තුල පමණයි. ඊට පස්සේ යාඥා කරන්න. බයිබලයේ කියන්නේ එහෙමයි. මෙතන කියනවා ඉස්සර දැන් මේ පරිච්ඡේදයේ මම දැක්ක මේ ගොඩ දෙනෙක් මේ පළඟැටින් ගැනයි වසංගත ගැනයි බයිබල් පද මේ මොනවාද ඉන්ටර්නෙට් එකේ ෂෙයා වෙනවා දිගට හරහාට. හැබැයි ඔක්කොම බයිබල් පද ටික ෂෙයා කරලා තිබෙන්නේ. කවුරුත් මේකේ මේ තිබෙන රහස අරගෙන යාඥා කරලවත් රට උදෙසා මනස්තාප වෙලාවත් මුකුත් නෙමෙයි. මිනිස්සු හිතනවා මේ බයිබල් පදේ આવපුවම ලෙඩ හොඳ වෙයි කියලා. එහෙම හිතාගෙන යවනවා. මිනිසා මේක ඇතුළේ මේ බයිබල් පදයේ මේ වසංගතයත් පළඟැටියන් පැමිණීමත් ගොයන් වියලීමත් මේ සෑම දෙයකටම පිළිතුර තිබෙන්නේ මිනිසු තමාගේ මාර්ගවලින් හැරී. එමෙන්ම උන්වහන්සේගේ නාමය ප්‍රකාශයටපත් කොට මිනිසා යාඥා කරන්න ගත්තා. අපිට කරුණු තුනක් හම්බ වුණා. හැරෙන්න, උන්වහන්සේගේ නාමය ප්‍රකාශයටපත් කරන්න, දැන් යාඥා කරන්න.
දැන් සිද්ධ වෙන්න යනවා හාස්කම්. ඉතින් මේක නොවි සභාවල් ඇතුලේ ඔක්කොම බියෙන් පසුබට වෙවි. මම කියන්නේ නරකයි කියලා යම් කිසි ශක්තියින් ගැන විශ්වාසය තබන එක. නමුත් ඒව අදහන්න එපා. ඒ කියන්නේ අසනීපයක් වුණාම ඇම්බියුලන්ස් එකට එන්නයි කියන එක ඇදහිල්ල නැතිකම නෙමෙයි. ඒක අවශ්‍යපය. ඒ වගේ මිනිස්සු මේක දැස්ස බලන්නේ නැහැ. Tamanගේ සිත්වල තිබෙන තමාගේම සහෝදරයාට සමාව දෙන්නේ නැහැ. මේ ගිනි අරන් තියෙන ඇතුළේ කවුරු හරි කෙනෙක් කතා කරලා තව කෙනෙක්ගෙන් පලි ගන්න හදනවා. තව කෙනෙකුට සමාව නොදී ජීවත් වෙන්න හදනවා. කලබල වෙන්න හදනවා. ඉතින් හැරුණේ කොහෙන්ද? කොහෙටද හැරුණේ? හැරිලා තියෙන එකම දිහා කොහෙන්ද දන්නවද? එළියට යන්න නැතුව ගේ අසර හැරිලා තියෙනවා. කොරෝනා හැදෙයි කියලා බයට. ඒක තමයි ගහව තියෙන U-turn එක. ඒක තමයි ඒගොල්ලන්ගේ හැරීම. ගේ අස්සට හැරිලා බලන් ඉන්නවා. බිත්තිය දෙස. පාර පැත්ත බලන්නේ නැහැ. බැලුවොත් එම කොරෝනායි කියලා බයට. ඒක තමයි ඒගොල්ලන්ගේ හැරීම. හැබැයි මේ හැරීම ඉල්ලුවේ හෘදයාංගම හැරීමක්. මේ හැරීම සිද්ධ විය යුතුයි. ඊට පස්සේ කියලා බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ මේ 35 වන පදය. ඔවුන් ඔබට විරුද්ධව පව් කළ බැවින් අහස පියවි වර්ෂාව නැතුව යන විට ඔබ මෙසේ ඔවුන්ට දඬුවම් කරන බැවින් ඔවුන් මේ ස්ථානයේ දෙසට හැරී යාඥා කොට ඔබගේ නාමය ප්‍රකාශ කර ඔවුන්ගේ ජීවිතය හැරෙනවා ඒ යෙරුසලමේ දෙවියන් වහන්සේගේ ගෘහය දෙසට එදා. ඔවුන් මොකක්ද මේ කියන්නේ? නුඹලා රැස් වෙයල්ලා. නුඹලා මේ ස්වාමින් වහන්සේ දෙස බලාපල්ලා. කන්න ලව් කරපල්ලා. අද මුළු ලෝකෙම යෙරුසලම දෙසට හැරෙනවා වෙනුවට මිනිස්සු ඔක්කොම හැම රටකින්ම තමා හැරෙන්න ඕන දෙවියන් වහන්සේ දෙසට. දෙවියන් වහන්සේ දෙසට හැරීම ඊ타ත්ම වැදගත් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ දෙසට හැරීම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙතට. මුළු ලෝකෙටම අපි කතා කරලා කියනවනේ හැරෙන්න ස්වර්ගයේ වැඩවසන දෙවියන් වහන්සේ වෙතට. දැන් යාඥා කරන්න. දැන් යාඥා කරන්න. සෑම ගෙදරකම යාඥාව. මේ කාලේ ඔබට දැනෙනවා ඇති සමහරක් විට මේ පසුබට වීම. මේ කාලේ දැනෙනවා ඇති බීතිය. මේ කාලේ දැනෙනවා ඇති ආත්මය අප්‍රාණික වීම. ඒකට හේතුව ඇයි? මේ අන්ධකාර රාජ්‍ය ඇතුලේ සාතන් උගේ ආක්‍රමණය වැඩි කරලා ඔබ කවුද? මේක උනානේ පේදුරුට. මේක උනානේ යොහන්ට. මේක උනානේ ඇන්ඩ්‍රුට. මේක උනානේ මතෙව්ට. මේක උනානේ මරියාට. මේක උනානේ ශලෝමිට. මේ ඔක්කොටම මේක සිද්ධ වුණානේ. ඇයි එහෙම උනේ කොහමද? ඒක සිද්ධ වෙච්ච විදිය තමයි එදා යේසුස් වහන්සේව මරණ වේලාවේදී යක්ෂයාගේ ආධිපත්‍යය ගෙනාව උපරිම තැනට. ඒ ගේන වෙලාවේදී ඒ අන්ධකාරයේ බලපෑම ඇදහිල්ලෙන් අධෛර්ය කරවන්න, පසුබට කරවන්න පේදුරු තුල ඇති කළා. බොරු කියන්න පටන් ගත්තා පේදුරු. ඒ බය අද ඔබ දිගට හරහට බොරු කියනවා නම්, බොරු කරනවා නම්, ඔබේ ආත්මය තුල ඔබ විවිධ විදියට වංචනීකව සිත තුල තෘෂ්ණාව පිලිසඳගෙන නම්, ඔබව කැළමිලා නම්, මිත්‍රය සිද්ධ වී තිබෙන භයංකාර දේ ඔබ ආත්මිකව සවිමත් නැති නිසා අද ගොඩ දෙනෙක් හිතනවා දේව සේවාවන් ගොඩාක් බදාගෙන කරද්දී මනුෂ්‍ය ආත්මිකයි කියලා. මොන බොරුද? හරියට ලොකු කළු ගලක් බදාගෙන ඉඳලා ඉවරලා බැලන්ස් නැතුව බිම වැටෙනවා වගේ තමයි. ඔක්කොම සේවාවන් තමගේ ඇඟුඩ වැටෙනවා. මොන සේවයල් 100ක් බදාගෙන හිටියත් වැඩක් නැහැ. මනුෂ්‍යයා වචනය මැත්තේ ගොඩ නැගුණ නැත්තම් ඒ මනුෂ්‍යයා වැටෙන්නේ විනාශය දෙගුණයක් තුන්ගුණයක් කරගෙන. මිනිහෙක් සේවා ගොඩක් කරන පළියට මේ මිනිහා ආත්මිකයි කියන්න බෑ. සමහරක් අය හිතනවා එක දවසේ සර්විස් 10ක් විතර ගත්තා. මම අතන්ට ගියාම හැබැයි යන තැන කැළඹි එන්නේ. එක තැනකට ගිහලා එක පිරිසකට බයිනවා, තව තැනකට ගිහලා තව කෝලමක් කරනවා. සේවා කෝටියක් කෙරුවට වැඩක් නැහැ. මිනිස්සයා කැළඹෙනවා නම් ඒ කියන්නේ ඌ වචනයත් එක්ක නැහැ කියන එක. ඒ නිසා සේවා ගොඩක් කරන නිසා ඔබ ලොකු සේවකයෙක් කියලා හිතන්න එපා. සභාවෙන් වගකීම් රාශියක් බාර දීලා තිබෙන නිසා ඔබ උතුම් කෙනෙක් කියලා හිතන්න එපා. මේක තමා තේරුම් ගන්න ඕන මගේ අසාර්ථකත්වය, බියවීම, කැළඹීම. අද ගොඩක් අය සේවය කළාට ඔවුන් සේවය කරන්න තරම් ශක්තිමත් නැහැ. ඒ නිසා තමයි අසාර්ථකත්වය. දැන් අපි ඊළඟට බලන්න යනවා 43 වෙනි වචනයට. 43 වන පදයේ සිට ඔබගේ සෙනග වූ ඊශ්‍රායල් මෙන් පොළවේ සිළු සෙනග විසුණුත් ඔබගේ නාමය ඇදිනගෙන ඔබ කෙරෙහි බයවන පිණිසද. දැන් ඊළඟට දෙවියන් වහන්සේව දන්න සෙනග විතරක් නෙමෙයි, නොදන්න අයට දෙවියන් වහන්සේව දැනගැනීම අත්‍යවශ්‍යයි. සාලමොන් කියනවා මම මේ ගොඩනැගිල්ල හදපු එකේ පරමාර්ථය ඒක අතරින් එකක්. අපි සභාවක් පිහිටුවේ ක්‍රිස්තුස් වහන්සේගේ අරමුණට ඇයි? අපිට විතරක් රැස් වෙන්නද? ඒක තමයි ගොඩක් අයට වැරදිලා තියෙන්නේ.
ලක්ෂ ගණන් දීලා ගොඩනැගිලි ගන්න පුළුවන්, කෝටි ගණන් දීලා ගොඩනැගිලි හදන්න පුළුවන්. හැබැයි මේක අන්සෙනකට ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක ඇතුලේ ඊට පස්සේ අපේ ඇදහිම කරන් ඉන්නවා. එහෙනම් මම කියන්නේ මේ වෙලාව අපේ ඇදහිම ප්‍රසිද්ධියේ මිනිසු දකින්න ඕන. යුද්ධය රහසිගතව කරන්න ඕන. හැබැයි ප්‍රසිද්ධියේ අපේ ඇදහිම දකින්න ඕන. මේක මේ හංග කරන්න දෙයක් නෙවෙයි. අද ගොඩ දෙනෙක් හරි අසතුටුයි, කැමති නැහැ අපේ ඇදහිම ප්‍රසිද්ධිය පෙන්වන ක්‍රියාවකට. ඒක තමයි අපේ ඇදහිම අපේ ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරන්න ඕනේ දහස් ගණන් සෙනග ඉදිරිපිට. සාලමොන් කියනවා මේ ගොඩනැගිල්ල හැදුවේ ඊශ්‍රායල් වගේම අනිත් දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඕන. දැන් හරි පැය ඒකට. දැන් ලෝකයට කියන්න පුළුවන්. බල යාඥා කරපල්ලා මෙන්න මේ දෙවියන් වහන්සේට. මේ දෙවියන් වහන්සේ උත්තර දෙනවද නැද්ද කියලා බලාපල්ලා. මේකට ඇහුම්කන් දීපල්ලා. අද කවුරුත් තාම මේ රට ඇතුලේ මේ පණිවිඩය මට නම් ඇහුන්නේ නැහැ. විවෘතව කවුරුත් කතා කරනවා. එකම කනගාටුදායක දේ අපිට ප්‍රසිද්ධ රැස්වීම් කැඳවන්න බැරි එක විතරයි මේ වෙලාවේ. නැත්තම් අවංකවම කොච්චර කෙටි කාලයක් තිබුණත් මේක පැය අපි යම් ස්ථානයකට ප්‍රසිද්ධියේ රැස්වී යාඥාව කරනවත් සමගව අපි අදහන එකම ජීවමාන දෙවියන් වහන්සේව ප්‍රකාශයට පත් කරන්න. දැන් ඉතින් ගොඩ දෙනෙකුට උත්තරේ වෙලා තියෙන්නේ මොනවද? මට කියන්න බලන්න. පෙරුම්කායන් කියන්නේ වෙනිවල් ගැට ලංකාවේ දේශීය ඖෂධ ගොඩ ආපු කාලයක් මේක. වෙනිවල් ගැට බිය හැරලා පෙරුම්කායන් කියන ගඳට දුවනවා. දැන් පෙරුම්කායන් දිහාට ඇදිලා යනවා අපේ කට්ටිය. ඔන්න තත්ත්වේ. මම කියන්නේ දේශීය ඖෂධ නරකයි කියලා අන්තිමට මට නඩුදුවයි ගිහිල්ලි ඉවරලා. දේශයේ තිබෙන මොනවාද මේ අනන්‍යතාවය ඔක්කොම මේ විනාශ කරනවා කියලා. ඒක නෙමෙයි කතන්දරේ. මේක මම කියන්නම් පෙරුම්කායන් බෝතලයක් වෙව්වත් දිය කරලා ඒකෙන් තමන්ගේ මේ ප්‍රතිශක්තිකරණය මෙයා වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය අද දෙන්නේ අපි දෙන්නේ මොනවද ගිහිල්ලා. අපි ඔක්කොම රාත්‍රී භෝජනය ගන්නවා. හැබැයි අපි ආරක්ෂාව වෙන එක වෙනම දෙයක්. ආරක්ෂාව වෙනම දෙයක්, බය වෙනම දෙයක්. ওই දෙක අතර වෙනසක් තියෙනවා. එහෙමද? ආරක්ෂාව වෙනවයි කියන්නේ එකක්, බය වෙනවා කියන්නේ තව එකක්. දැන් ගොඩ දෙනෙකුට තියෙන පැටලිලා තියෙන ආරක්ෂාවද තියෙන්නේ, බයද තියෙන්නේ? ආරක්ෂාව වෙන්න ඕන විදිහ අපි පාවිච්චි කරනවා නම් ඒක උචිතයි. හැබැයි බය වෙන්න උවමනාවක් නැහැ. උන්වහන්සේ නොදැනුවත් ඉසකයක්වත් වැටෙන්නේ නැහැ කියලා ගීතිකාත් කියනවා, අපුරිත් ගහනවා, ඔක්කොම කරලා කියනවා. ඊට පස්සේ කියනවා මේක වෙයිද දන්නේ නැහැ නේද? ඔන්න තත්ත්වය. හොඳ දේවල් කීපයක් වෙනවා. මේ ඔක්කොම අතර ජීවිතේට අත් හොදලා කෑම කන්නේ නැති කට්ටිය අත් හොදලා කෑම කනවා. ජීවිතේට සබන් ටිකක් දාලා ඉවරලා මූණක් නොසොදෝපය මූණවල හොදනවා. ඒකත් හොඳයි, ඒක නරක නෑ. ඔය ඔක්කොම අතර ඒවත් කරගන්න එක ජීවිතේට කවදද නැත්නම් පල්ලි ඉස්සරහා මිනිස්සු අත් හොදලා මේ සැනිටයිසර්ස් පාවිච්චි කරලා මේ ආවේ පල්ලිය ඇතුළට දැන් මිනිස්සු ඒවත් කරනවා. මං කියන්න කැමති සමහරක් සභාවල් වලට අත් හොදනවා වගේම හිතුත් හොදලා නෑවා වූ තැනැත්තේ මුළු මුලින්ම පවිත්‍රයි සෝදන්න ඇත්තේ පාද පමණක්. ඒකත් හොඳට හොදලා වැඩිමහල්ලු ගන්න පුළුවන් නම් ඇතුළට ඒ සභාවල් හරිම සමාදානෙන් පිරුණු තැන් වෙයි. වැඩිමහල්ලු කියලා කියන්නේ ඉස්සරහා දැන ගහගෙන ඉඳලා ඉවරලා ඔක්කොම මෙයා කරලා මොනවා හරි ලියන එක නෙමෙයි, අවංක වෙන්න ඕන. මම විශ්වාස කරනවා නිතරම අවංකකම ඕන පාපයක් අතහැර ගන්න පුළුවන් ක්‍රමය. ඒකයි දැනගන්න ඕනේ. අද කොහෙද තියෙන්නේ බය ගුළු ආත්ම. මම යෝජනා කරන සමහරක් අයව දාලා තියෙනවා මේ විවිධ වැඩවලට මේ දුවන්න ගත්තාම හුසයින් බෝල්ල පරද්දයි. මිනිහා තප්ප 9න්ද කීයන්ද 8න්ද ඉවර කරපු එක මේගොල්ලෝ ඉවර කරයි 7න් 7:00 මම දන්න සභාවක් තියෙන අපේ ශාඛාවක ළඟපල්ලේ විපත්තියක් ආවොත් මේගොල්ලෝ දූවිලි වලට වඩා වේගෙන් විසිරෙනවා. මට බය ඒ වෙලාවට ඇතැම් නායකයොත් ඒහා සමග විසිරෙයිද කියලා. මොනවද මේ ජීවිතේ ඈ කරනවා නම් දෙයක් හරියට කරන්න ඕන, නැත්තම් නොකර ඉන්න ඕන. මොකද අපි සෙල්ලම් කරන්නේ ජීවිතත් එක්ක සහ දෙවියන් වහන්සේත් එක්ක. මේක නොවිය යුතු දෙයක්. ඒකම වෙන්න බෑ. එම් වෙන්නේ කොහමද? අපේ ඇදහිම තුල අපිට අවංකකම තියෙන්න ඕන. තේරුණාද? එම නිසා දෙවියන් වහන්සේ ඉදිරිපිට අපේ ඇදහිම මිනිසුන්ට පෙනෙන්න ඕන. ඒක විනිවිද පෙනෙන්න ඕන. ඒකේ සාක්ෂිය පෙනෙන්න ඕන. ඒ නිසා අපි හැරෙන්න දෙවියන් වහන්සේව ප්‍රකාශයට පත් කරන්න ඕන. උන්වහන්සේ කියන්නේ මේක අවසාන වශයෙන් අපි 47 සහ 48 බලමු. 47 වන පදයේ සිට මම කියුවේ නෑ 38. මොකද ඒවා මේ දවස්වල මේ ඉන්ටර්නෙට් එකේ ෂෙයා වෙලා මිනිසුන්ට කටපාඩම්.
ගොයම් වියලී යෑමක් හෝ වසංගතයක් හෝ කඩුවක් හෝ පැමිණියොත් මේ ගෘහය දෙසට තමාගේ අත්වීදාගෙන යාඥා කළොත් ඊශ්‍රායල් කෙනෙක් හෝ වෙන ඕනෑම මිනිහෙක් ස්වර්ගයේ සිටින ස්වාමීන් වහන්සේ අසා ඔවුන්ට උත්තර දෙන එක දැන් කටපාඩම් වෙලා තියෙන්නේ ඔක්කොටම. හැබැයි මේක වෙන ක්‍රහසයි අපි දැන් මේ එළියට ගන්න. ඒ නිසා ඒක ෂෙයා කරන අය, දේශනා කරන අය ඔක්කොම මේ ඉහළයි පහළයි තියෙන ටික හරියට ගොනු කරගෙන අර රෝගවලට, ගොයම් වලට වින කරන ඔක්කොම දේවල් වලට ඔබ දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලන්න. තේරුණාද? ස්වාමීන් වහන්සේගේ වචනේ මේකයි. 47 වන පදයේ සිට ඔවුන් වහලුන් කොටගෙන යනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතටගෙන හැරි ඔවුන් වහලටගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට අපි පව් කළෙමුව, හිතුවක්කාරකම් කළෙමුව, දුෂ්ට ලෙස ක්‍රියා කළෙමුව යයි කියමින් ඔවුන් වහලටගත් ඔවුන්ගේ සතුරුන්ගේ දේශයේදී තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරි ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගූ ගෘහයද දෙස බලා ඔබට යාඥා කළොත් පේනවද? හිතුවක්කාරකම් හිතට එනේන එක කරනවා. Tamanට ඕන දේ දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් නැහැ. සලමුන් කියනවා ස්වාමීනි මිනිස්සු හිතුවක්කාරකම් කරලා තියෙනවා. ඔවුන් දැන් පසුතැවිල්ලා දැන් හැරෙන්න පටන් ගත්තාම ඔබ ස්වාමිනී ඔවුන්ට උත්තර දෙන්න. ඔබ හිතන්නේ සාලමොන් මේ දීර්ඝ යාඥාව මේකේ තියෙනවා වචන එකේ ඉඳන් ගත්තාම 50 ගාණක්. ඔව් කොහොම යාඥා කරන්න ඇද්ද? සලමොන් රජෙක්. අද මා කැමති යෝජනා කරන්න ලෝකයේ මුළුල්ලේම ඉන්න සියලු රජවරුන්, සියලු පාලකවරුන්, සියලු මිනිසුන් පිලිපි පොතේ කියනවා සියලු ධනහිස් උන්වහන්සේ ඉදිරියේ නැවෙන්න ඕන. සියලු දිව්වලින් උන්වහන්සේ ස්වාමින් වහන්සේ කියලා කියන්න ඕන. එතන කියනවා 54 වෙනි වචනේ සාලමොන් ස්වාමින් වහන්සේට මේ මුළු යාඥාවද කන්නලව්වද ඔප්පු කර නිම කළ විට ඔව් ස්වාමින් වහන්සේගේ පූජාසනයේ ඉදිරිපිට ස්වර්ගයේ තමාගේ අත්වීදාගෙන දනගසා හිඳීමෙන් නැගිට්ටේය. අද තමයි සභාවන් වලට දන ගහන්න කැමැති ඔක්කොම කෝලම් තියෙන්නේ. හැබැයි මේ රජතුමා මේ දීර්ඝ යාඥාව කරන්නේ දන ගහලා අත් දෙක උස්සගෙන. දැන් සභාවල් තේරුම් ගන්න ඕන හිතුවක්කාරකමට සභාවන් වලට අඳුන්ලා දීලා තියෙන ක්‍රම සහ විධි දේවල් විපත්තිය එන වෙලාවේදී විතරක් මේවා අවදි කරගන්න යුතු නෑ. අපි කලටත් අකලටත් මේවා අවදියෙන් කළ යුතුයි. ඒකටයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපිට සභා නාම විවේචනය කිරීමක් අවශ්‍ය නෑ. සභා සංස්කෘතියන් විවේචනය කිරීමක් අපිට අවශ්‍ය නෑ. නමුත් දෙවියන් වහන්සේගේ සිත තුළ තියෙන කැමැත්ත කළ යුතුයි. දැන් අපේ ගොඩ දෙනෙකුට තියෙන ලොකු අකරදැබ්බක් වෙලා තියෙන දැන් දන ගහන්න හරි කම්මැලි. කියන්නකො බලන්න ඔබට මරණ පීඩාවක් වෙන හෙට මැරෙන්න යන කියලා. දන මුකුත් නැහැ නිකන් අය ඔටෝ ගහනවා රොබෝලා වගේ. ඔය දන ගහන්න බෑ නැගිටින්න බෑ කියලා ගොඩාක් ඔය තැන් වල ඔය පුටු වල හැමතැනම වාඩි වෙන්න මම පුටු වල වාඩිවීම විවේචනය කරනවා නෙමෙයි. අමාරු කෙනෙක් එක වාඩි වෙන්න. නමුත් ඔය බෑ බෑ කියන ගොඩ දෙනෙකුට නිකන් හරි කියන්නේ ඔබට මරණ පීඩාවක් දනින් ඉඳලා යාඥා කරන්න කිව්වොත් කෙලින්ම කොරෝනා පරාදයි. ඩක්කල දන ගහලා යාඥා කරලා අපූර්වට දැන් සභාවල් නැති කරලා තියෙන්නේ කවුද? සභාවල් වල යාඥාව බෙලහීන කරලා තියෙන්නේ කවුද? මට උත්තර ටිකක් ඕන. අවංකවම ඔබ සියල්ලන්ගෙන්. සමහරක් අය කියනවා මට ඕවා කියන්න ගියොත් මට කේන්ති යනවා. එහෙම කේන්ති ගන්න බෑ. ඇත්ත කතා කරන්න. මට කිව්වොත් එහෙම ඔක කියලා දාලා යන්නයි වෙන්නේ. එහෙමයි යන්නේ. හරියට යකා එලවන්න ගියා. යකා කියනවා යන්නෙම නෑ කියලා. එහෙනම් උඹ ඉඳපන් මං යනවා කියනවා. එහෙම යක්කු එලවන්න බෑනේ. සමහරක් අය කියන්නේ මං ඕවා කියන්න ගියොත් එක්ක කන රත් වෙන්න ගහන්න වෙනවා. හීටර්ස්ද? නෑනේ. ගහලා රත් කරන්න හදන්නේ. නෑ. එහෙම වැරදි හදන්න බෑ සභාවන් වල. මට මතකයි දවසක් සිදුවීමක් වුණා. මමත් එදා ටිකක් මේ බය වුණා. එක මේ අමාරු පැයක තරුණ කාරණාවක් වෙන වෙලාවේදී ගමෙන් යම්කිසි අන්‍යාගමික පරිසරේ ලොකු බාධාවක් ඇවිල්ලා එක පාරට ඉඳලා ඉවරලා කිව්වා දැන් මෙතන යුද්ධයකද හරි යුද්ධයක්. ඉතින් තරුණියෝ කොහොම හරි අපි බස් වල පටවලා මෙහෙට එව්වා. ඉතින් අපි එතන හිටියා. ඉන්න වෙලාවේ එක සහෝදරයෙක් කිව්වා මෙතන මම දැන් නිකන් ඉන්නේ නුවරපත් කිව්වා. දැන් මම හිතුවා මෙතන දැන් ලේ විලක් තමයි මේ මිනිස්සයා කොහේ හරි දෙන මන්නයක් කරන් වටේම ඉන්න කටට කොටයි කියලා මමත් හිතුවා ඕන එකක් එන විදියකට මූණ දෙන්නයි කියලා මාත් ඔරලෝසුවත් ගල්ලා සාක්කුවේ දාන හිටියා වෙන ඕන එකකට අපි මූණ දෙමු මේ වෙලාවේ කියලා. හරි මේ ඔක්කොම ඒවා කියලා මෙන්න කම්බි වැට උසලා කම්බි වැටෙන් මැනලා ගෙදර ගියා. ඒ වගේ තමයි ගොඩක් චණ්ඩි. මම කිව්වොත් දෙන්න වෙනවා කන රත් වෙන්න ඊට අන්තිමට මොකද කරලා තියෙන්නේ? සභාවෙන් ගිහිල්ලා. එහෙම යක්කු වෙලවන්න බෑ. තමන් අවංක නම් තමන්ට නිර්භීතකමේ ආත්මය තියෙනවා නම් ඇත්තට ඇත්ත කියන්න
තමන් දිනා ගන්න ඕනේ පූජකයින්ව නෙවෙයි. තමා දිනා ගන්න ඕනේ දෙවියන් වහන්සේව. හාලෙලූයා. ඒක නොකොට මොකක්ද තියෙන ප්‍රතිඵලය? මේ කාලේ තමයි අපි අවංක වෙන්න ඕනේ. හාලෙලූයා. ඒ නිසා හැරෙන්න දේශයට අපේ දෙවියන් වහන්සේව එලිදරව් කරන්න නම් ඉතලා අපි හරිතන ගොඩ නැගිලා ඉන්න ඕන. ඒකයි සත්‍යතාවය. හාලෙලූයා. යක්කු එලවන්න බෑ නපුරුකමෙන්. යක්කුන් එලවන්න පුළුවන් සත්‍යතාවය. සත්‍ය නැති තැන යක්කු එලවිල්ලක් නෑ. ඒ නිසා දනගසා දෙවියන් වහන්සේට යාඥා කරමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ස්තුති වේවා. ස්තුති ස්වාමින් වහන්සේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා. දෙවියන් වහන්සේ ස්තුති කරනවා ස්වාමිනේ. ඕ ගෞරවය වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. අපි මොහොතක් දෙවියන් වහන්සේට දෙයත් ඔසවලා යාඥා කරමු. දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය අප තුල සිද්ධ වෙන පිණිසද හැරි මිනිස්සු පසුතැවිලි වී යාඥා කොට සාලමොන් ළඟ තිබුණා වූ යහපත් චේතනාව වගේ අප තුල යහපත් චේතනා තියෙන්න ඕන. දෙවියන් වහන්සේ කැමැත්ත සිද්ධ වෙන්න ඕන කියලා අපි දෙවියන් වහන්සේට අවංකව දෙයත් ඔසවා ස්තුති ප්‍රශංසා කරමු. හාලෙලූයා. ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ස්වාමිනේ ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. Oh, glory be to the name of the Most High. You are so holy, you are so holy, you are so holy, you are so holy. Oh, දෙවියන් වහන්සේ. Hallelujah, දෙවියන් වහන්සේ. You are so mighty, you are so holy. Hallelujah. ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ආමේන්. යහපත් ස්වාමිනී මේ අවස්ථාව නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ මුළු මුලින්ම ඔබගේ පාලනය ඔබ සම්පූර්ණ කළ මැනව. මෙතෙන් පටන් තවත් දුරට අප නොව අප තුල වාසය කරන තැනැන් වහන්සේ බලවත් බව ඔප්පු කළ මැනව ස්වාමිනී. අප තුල තිබෙන දේ පිටතට එන්න නම් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වය අපේ ජීවිත තුලින් නිදහස් කළ මැනව. සියල්ලේ ගෞරවය ඔබට පමණක් අත් වේවා. මේ වචනෙන් අපි ධෛර්යමත් වෙනවා සේම ඔබව ප්‍රකාශ වන මුළු ලෝකයටම ඒ සිද්ධ වෙන්න සැලැස්සුව මැනව. ඊටාම ඉක්මනින් ස්වාමිනේ පිවිදීමක් මුළු ලෝකයටම ඇති කරනසේක්වා දෙවියන් වහන්සේ. ඒ පිවිදීම සමග පුදුම ලකුණු හා බලවත් ක්‍රියා කළ මැනව. ඔබ සංඥා කළ අවුරුද්දේ ඔබගේ සභාව මුළු මුලින්ම වසරේ මුල රැස් කළා. ඔබ එතනින් ආරම්භයක් දී තිබෙනවා. දැන් මේක ගලන්න පටන් ගත මැනව සියලු සීමාවන් වලට. යේසුස් වහන්සේගේම නාමයෙන් නිසාමය.